නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. පිංගතුනේ අද දවසේ අපි කතා කරන්නේ අපි කාටත් මේ සංසාරය අපි පැටලි යන්න හේතුවෙන ප්‍රධානම කාරණයක් තමයි මේ කර්මයත් එක්ක තියෙන බලවේග. කර්ම විෂය. බුදුරජාණන් වහන්සේ පෙන්වා කර්ම විපාක පැත්ත අචින්තියයි. කම්ම විපාකෝ අචින්තියෝ කියනු. එක බුදු කෙනෙක්ගේ විෂයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කර්මය ගැන විපාක ගැන අපේ නුවනට තේරුම් ගන්න පුළුවන් ආකාරයට බුදුරජාණන් වහන්සේ කර්මය ගැන අපිට විස්තරයක් කරන. අන්නේ අපි තේරුම් ගත යුතු කර්මයේ ස්වභාවය මොකක්ද, උදේ හවස කර්මය ගැන අපි සිහි කළ යුත්තේ කෙසේද, නිරන්තරයෙන් කර්මය සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ ඇයි, කොහොමද අපි මේ කර්මය තේරුම් ගන්න කියන කාරණය අද අපි මේ ධර්මානුශාසනාව තුළ තේරුම් ගන්න උත්සාහයක් ගම්. කවුරු හරි ඔබෙන් ඇහුවොත් බුදු දහම ඔය කර්මයේ බුදු හාමුදුරුව කර්මය කියලා දේශනා කළ තියෙන මොකක්ද කියලා. පිංගතුනේ අපිට තියෙන එකම උත්තරේ තමයි චේතනාව. චේතනාහං භික්කවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා සත්වයන් කර්ම රැස් කරනවා කයින්. වාචාය වචනේ මනසා කියන හිතේ. එතකොට සිතකය වචනය කියන තුන් දොරින්ම චේතනා පහල කරලා කර්ම රැස් කර. චේතනාව තමයි කර්මය. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාකය. මේ කර්මය ගැන බුදුරජාණන් වහන්සේ උදේ හවස අපිට හිතන්න පෙන්නනවා මේ විදිහට. බුදුරජාණන් වහන්සේ වදාලා ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. අපි සියලු දෙනාම මේ කර්මයත් එක්ක බැඳී යන පිරිසක්. බුදුරජාණන් වහන්සේ වදාළ උදෑසන ඉදම් ජීවිතේ හැම මොහොතකම අපි රැස් කරගන්න දේවල් තමයි මේ අපේ පස්සෙන් එන්නේ. යමක් වැපිරුවද ඒ වපුරණ දේ තමයි අපි මේ සසරි අස්වැන්න නිලනිලා මේ සංසාරයන්. ඒ නිසා නිරන්තරයෙන් සිහිකර යුතු දෙයක් තමයි කම්මස්සකෝම්හි මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙක්. කම්මදායාදු මම කර්මය දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම පටිසරණු මම කර්මය පිළිසරණ කරගත්ත කෙනෙක්. කම්ම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑය මමම රැස් කරගත්ත කර්ම. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස්සදායාදු. මම යම් කර්මයක් කරොත් යහපත් එහි යහපත් විපාක මා කරායනෝ. මම කරනදේ අයහපත් නං ඒ අයහපත් විපාකත් කැරකිලා එන්නේ මටමයි කියලා හිතන්නකින්. එමනම් පිංගතුනි අපිම කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමයි අපේ පස්සෙන් එන්නේ. ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ මේ ඉපදීම පවා පෙන්නුවේ පුරාණමිදම් භික්කවේ කම්මං. මහණෙනි උපදිනවා කියන්නේ පෙර කර්මයක විපාකයක් කිය. ඔබ පටිච්ච සම්පාද ධර්මය ගැන අහල ඇති. මේ පටිච්ච සම්පාදි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ භවපච්චයාජාත් විපාක පිණිස කර්ම සකස් වෙන්නේ යම්සේද ඒ කර්මයට අනුවයි සත්‍යයන් උපත කරායන්. කාමලෝකෙ විපාක පිණිස කර්ම හැදෙනවනම් අපි එකටගෙන කාම භවේ. එයා කාමලෝකෙ කොහේ හෝ තැනක කර්මාන්රූපය උපදින. එයා රැස්කරගත්ත කුසලාකුසල කර්මානුව එයා හොඳට සමාධිය වඩලා දෙහාන වඩලා රූපලෝකෙක විපාක පිණිස කර්ම හැදිලනං ඒ සමාධි මට්ටමට අනුව රූපී බ්‍රහ්මතලයකයා උපදින. එයා හොඳට භාවනා කළ රූප දෙහාන ඉක්මෝල අරූප දෙහාන වඩපු කෙනෙක්නා. ඒ තමන් දියුණු කරගත්ත අරූපී දෙහානයන්ට අනුව අරූපී බ්‍රහ්මතලයක උපදින. එහෙමනම් පිංගතුනි අපි කවුරුත් මේ ඉපදීපදි සංසාර යන්නේ අපි රැස්කරගත්ත කර්ම නිසා. උපදින්නෙත් කර්මයක් නිසා. ඊළඟට ඉපදිච්ච දවසීදං හැම මොහොතේම අපිට කැරකි එන්නේ අපිම රැස්කරගත්ත කර්ම විපාක. බලන්න ඔබේ ජීවිතය තුළ උපදිනකොටම සමහරු අරගෙනනවා කර්මජ රෝග කියලා. ගිරිමානන්ද සූත්‍රය බුදුරජාණන් වහන්සේ ලිඩ රෝග ගැන කරන විග්‍රහයේදී කර්මජ රෝග කියලා කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සමහරුන්ට උපතින්ම කර්මජ රෝග කර්ම විපාකවලින් හටගත් ලෙඩේනවා. ඔයේ තරම් වෛද්‍යවරු මුණ ගැහුණත්
මොන තරන් දක්ෂ වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරත් ලෙඩේස්ුව වෙන්නේ. ඒ කර්ම විපාකෙ ගෙවෙනකං ලෙඩේස්ුව කරගන්න බෑ. සමහර වෙලාවට කර්මයෙන් වෛද්‍යවරය මග ඇරෙනවා. හොඳම වෛද්‍යවරය ළඟම ඉන්න. හැබැයි රටවටේ ගිහිල්ල ලෝකෙ වටේ ගිහිල්ල වෛද්‍යවරු පස්සේ ගිහිල්ල අවසානය අර අකුසලේ ගෙවිලා ඉවර වෙනකොට තමයි හොඳ වෛද්‍යවරය මුණ ගැහෙන්නේ. කර්මයෙන් අපිට විඳවන්න තියෙන දේවල් විඳවන විදිහට පරිසරය හැදෙන. ඒ නිසා පිංගතුනේ සමහර ලෙඩරෝග පවා තුන්දොස් කිපීමෙන් හටගන්න ලෙඩවල නෙමේ හැමෝටම තියෙන්. සංසාරය කරපු අකුසල විපාක අපිට රෝග පීඩා හැටියට උපෝපං ආත්ම භාවල පස්සෙන් එනවා. ඔබ හාල ඇති අනුරුද්ධ මහරහත්තන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය දිවස්ලාබී භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙන. අනුරුද්ධ මහරහත්තන් වහන්සේ. උන්වහන්සේගේ නැගනයක් හිටියා මුළු ඇඟ පුරාම කුෂ්ට රෝගයක්. මේ නැගනිය පුංචි කාලීදම් බොහෝම ලස්සන කෙනෙක් ආභරණවලට හරියට ප්‍රිය කරන. පොඩි කාලීදං ශරීරය ලස්සනට තියාගන් ලස්සන ආභරණ එකතු කර තියාගන්න. එතකොට මේ නැගනියගේ මුළු ශරීරය පුරාම කුෂ්ට රෝගයක් හැදුනා. තරුණ වයසට එනකොට මුළු ශරීරයම විරූපි වෙලා ගිය. මොන තරං වෛද්‍යවරු ළඟට ගියත් කොයි තරම් බෙහෙත් හේත් ආලේපන ගල්ලොමින් ප්‍රතිකාර කරත් ලෙඩේ එහෙම්මමයි. අවුරුදු ගණනාවක් ගෙවිලා ගියා ලෙඩේ සුව වෙන පාටක්කත් නෑ. දවසක් අනුරුද්ධ මහරහත්තන් වහන්සේ චාරිකාය වඩිනකොට උන්වහන්සේගේ උපන් ගමට වැඩම කරලා නිවසට ඉදා වැඩම කර. නිවසේ ඥාතීන් බොහෝ පිරිසක් බොහෝම සද්ධාවෙන් ඇවිල ස්වාමීනි වැඩ ඉන්න කියලා ආසනයක් පනවල උන්වහන්සේට වන්දනාමාන කර. අනුරුද්ධ මහරහත්තන් වහන්සේ බැලුව කෝ නැගනිය ඇහුව ඥාතීන්ගෙන් කෝ නංගි කෝ නැගනිය අනේ ස්වාමීනී එලියටවත් එන්නෑකි. කාම්බරයට වෙලා දොරවහගෙන ඉන්නවා මුළු ශරීරය පුරාම කුෂ්ටයක් කීව. ඒ නිසා එලියට එන්නෑ කීවා. එදා අනුරුද්ධ මහරහතන් වහන්සේ භාවනා කරනකොට රාත්‍රී උන්වහන්සේ ආරාමයට වැඩම කරලා උන්වහන්සේ භාවනා වඩද්දී දිවසිම් බැලුවා ඇයි මගේ නැගනියට මේ තරම් ප්‍රතිකාර කරස් සුව නොවෙන කුෂ්ටරෝගයක් මොන වගේ හේතුවක් නිසාද මේ රෝගේ පෙරකරපු කර්මයක් නිසා දෝ කියලා උන්වහන්සේ දිවසිම් බැලු. එහෙම බලනකොට උන්වහන්සේ දකිනවා ආත්ම ගණනාවකට පෙර සසරේ රාජකුමාරිකාවක් රජ්ජුරුවන්ගේ බිසවක් හැටියට තවත් රාජ බිසවක් බවට පත්වෙන බොහොම ලස්සන කෙනෙ. මේ රජ්ජුරුවන්ගේ අන්තපුරේ තව බොහොම ලස්සන බිසෝවරු කීප දෙනෙක්කින්න. එතකොට මේ බිසවට ඒ අයගේ රූප සෝභාවේ ඒ අයගේ ලස්සන නිසා ඉරිසියාවක් ඇතිවෙන් මට වැඩිය මෙයා ලස්සනයි. මෙයා මට වඩා ලස්සනයි. ඒ නිසා රජ්ජුරුවන්ගේ හිත මේ කෙනාට වැඩිපුර ඇදිලයයි කියලා ඉරිසියාවක් ඇතිවුණ. ඒ ඉරිසියාව නිසා මොකද කරේ විස සහිත ගෙඩිවර්ග කොළවර්ග ගෙනහල්ල ඒවා කොටලා මේ විස තැවරුව කියනවා ඒ අය නිදාගන්න යහනාවල්වල් ඇඳ ඇතිරිරිවල් අඳින ඇදුම්වල අර විස තවරල තමන් නෙවෙයි වගේ හිටිය. අනික් කුමාරිකාවරු ඒ ඇඳවල්වොල් නිදාගත්තා ඒ රෙදිපිලි පරිහරණය කරනකොට ඒ අගේ ශරීරවල කුෂ්ට ඇවිල්ල කහල තුවාල වෙලා දද කුෂ්ට හැවිල්ල මුළු ශරීරෙම විකෘති වෙලා විරූපි වෙලා ගියා බොහෝ දෙනෙකුගේ. මෙන්න මේ සසරි රැස්කරගත්ත කර්මය තමයි උපවපං ආත්මෝල දිගින් දිගටම විපාකදිදියෙන්නේ කුෂ්ටරෝගී. එතකොට ඒ ජීවිතෙත් ඒ කර්මයම විපාක කොටසක් තමයි මේ ගෙවන්. එදා අනුරුද්ධ මහරහත්තන් වහන්සේ දිවසිම් බැලුවා මගේ නැගනියගේ මේ රෝගයේ සුවපත් කරන්න නම්. මොනවගේ පිනක්ද මේ අකුසලේ ගෙවන්න කරන්න තියෙන්. උන්වහන්සේ දකිනවා ප්‍රතිකර්මයක්. ඒ අකුසලේ ගෙවාගන්න බලවත් ප්‍රතිකර්මයක් තියෙනවා. ඒ තමයි මේ නැගනිය පුංචි කාලීදං ආසයි ආභරණවලට. ඒ ආස නිසාම රත්තරම්බඩු ආභරණ බොහෝම ආසාාවෙන් එකතු කර තියාගෙන ඉන්න. දැම් බලන්න ආභරණ එකතු කරන්නේ ශරීරය ලස්සන කරගන්න. හැබැයි තමන්ට කර්ම විපාකයක් හැටියට පස්සෙන් එන්නේ කෙනෙක්ගේ ලස්සන ශරීරයකට ඊරිසියා කරලා කරපු අකුසල විපාකික ප්‍රතිඵලයක් පස්සෙන් එන්නේ. ඒ නිසා ඒ අකුසලේ ගෙවෙන්න නම් තමන් බොහෝම ආසාාවෙන් එක් රැස් කරගෙන තියෙන මේ ආභරණම විකුණලා ඒකෙන් සඟසතු කුටියක් හදල පූජා කළ යුතුයි කියලා උන්වහන්සේ දිවසින් දැක්ක. දැම් මේ දැකපුදේ උන්වහන්සේ නිවසට ඇවිල්ලා ඒ ඥාතීන්ට නැගනියට කිරො නැගනිය ඔබට ඔය තියෙනෙ කර්මජ රෝගයක්. පෙර සසරේ කරපු කර්ම විපාකයක් ඔබේ පස්සෙන් එන්නේ. ඔය රෝගයේ සුවපත් කරගන්න නම් ප්‍රතිකර්මයක් තියෙනවා කියව. දැම් මේ අනුරුද්ධ මහරහත්තන් වහන්සේගේ ඥාති පවුල බොහොම ධනවත්
පවුලක්. ඒ අයට ඕන තරම් මිල මුදල් තියෙන. කුටියක් නෙමේ ආරාමයක් වුණත් හදල පූජ කරන්න පුළුව අංකම තියෙන. හැබැයි අනුරුද්ධ මහරහත්තන් වහන්සේ ප්‍රතිකර්මයක් හැටියට පෙන්නුවේ දෙමව්පියන්ගේ ඥාතීන්ගේ පවුලෙ සල්ලිවලින් නෙමේ. තමන් ඉතුරු කරගත්ත මිල මුදල් ඇති. ඒවත් නෙමේ. හැබැයි තමන් ආසාාවෙන් එකතු කරපු ආභරණ ටික විකුණන්න කිව. පුංචි කාලේ දං ආසාාවෙන් ශරීරය ලස්සන කරගන්න එකතු කරපු ඒ ටික විකුණලා ඒ ලැබෙන මුදලින්ම බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් සඟ සතු කුටියක් හදල පූජ කරන්න කියෝ. අකමැත්තෙන් වුනත් කැමති වුණා තමන්ගේ රෝගී සුවපත් කරගන්න. එදා ඒ ආභරණ ටික විකුණපු දවසේ මේ ඇඟ පුරාතියන කුෂ්ට රෝගේ දන දැවිල්ල අඩුවනා කිය සුවපත් වනා. ඊළඟට කුටිය හදන්න පටන් ගත්ත ටික කුටිය හැදීගෙන හැදීගෙන යනකොට රෝගේ ටික සුවපත් භාවට පත්වෙලා කුටිය හදල අවසන් වෙනකොට සම්පූර්ණයම රෝගේ සුවපත් වනා කිය. ඒ කුටියේදා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සඟ සතු කරල පූජ කරන දවසි තමයි ගෙයින් එලියටාව අවුරුදු ගානකට පස්සේ. ඒ වෙනකොට සම්පූර්ණයම සුවපත් භාවය ලබල. එතකොට මේක ධම්මපදයේ සඳහන් වෙන සිදුවීම. අපිට පේනවා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගනියට එදා තිබුණේ කර්මජ රෝගයක්. පෙරකරපු කර්ම විපාක මත හටගත්ත දෙයක්. දැන් හිතන්න සමහරුන්ට කොන්දෙ අමාරුවක් තියෙනවා. කොච්චර ප්‍රතිකාර කරත් මොන්න විදිහට ප්‍රතිකාර කරත් සුව වෙන්නේ නෑ. අපි දන්නේනේ සංසාරය කාගයාරි කොන්දක් කඩලද කොන්දට ගහලද. පෙරකරපු කර්ම විපාක අපේ පස්සෙන් එනව වෙන්න පුළුව. මොනතරම් ප්‍රතිකාර කරත් සුව නොවෙන එවැනි අසනීපයක්. එතකොට එවැනි කෙනෙක් තමන් ඊට අදාළ පින්කං කරන්න දක්ෂවේ. සමහරලාවට රෝධපුටුවක් නැති එක් තැන් වෙච්ච කෙනෙක් ඉන්න පුළුව. එවැනි කෙනෙකුට රෝධපුටුවක් පරිත්‍යයක් කරන්න. එක් තැන් වෙලා කොන්ද අමාරුව නිසා වේදනා විදින කෙනෙකුට අවශ්‍ය බෙහෙත් හේත් මොනවා හෝ උපකරණයක් ඔබ ඔබේ ධනයෙන් පරිත්‍යයක් කරන්න. ඒ පින සිහි කරන්න මටත් මේ වගේම ලෙඩක් තියෙනවා. මමත් මේ විදිහට දුක්විදිනවා. මං පෙරකරපු අකුසලයක් නිසා නම් මට මේ රෝග පීඩා ඇතිවෙලා තියෙන්. මං මේ කරන පිනම බලවත් වෙලා සුවපත් භාවය ලැබේවා කියලා තමන් ඒ පින සිහිකර සතුටුවෙන් අනුමෝදංවේ. අප හිතම කාගෙහලි කකුලක අමාරුවත් දනිස්සක අමාරුවක් තියෙන. මොන තරම් ප්‍රතිකාර කරත් කොච්චර හොඳ දක්ෂ වෛද්‍යවරු ළඟට ගියත් ඒ රෝගයේ සුවපත්වෙන්නේ ආයායනවා. එවැනි අවස්ථාවක ඔබ වෛද්‍ය ප්‍රතිකාර කරන්න. හැබැයි ඊට අදාළ ඔබ බෝධි පූජාවක් තියෙන එක පිනක් තමයි. හැබැයි ඔබට ඊට වැඩිය මේ ඔබේ රෝගයට අදාළ වෙන විදිහට ඔබට කාට හරි කිහිලිකරුවක් අත්වාරුවක් එක්ක කකුලක් හැඩිච්ච කෙනෙකුට කෘතිම පාදයක් හදල දෙන්න එවැනි පින්කමක් ඔබට කරන්න පුළුවන්නම් ඔබට තියෙන රෝගාබාධ කර්මජ රෝගයක් නං ඒ කරන පිනෙන් අර අකුසලේ ගෙවා ගන්න පුළුවන්. අන්නේ නිසා පිංහතුනේ බලවත් අකුසල් යටපත් කරගන්න පුළුවන් ඒ හා සමාන බලවත් පින්කංවලින් ඒව යටපත් කරගන්න පුළුවන්. ධර්මයේ පෙන්නනවා අකුසල් මැඩලන කුසල් තමන් රැස්කරගත් අකුසලේ යටපත් කරගෙන කුසල් බලවත් කරගන්න පුළුව. ඒ වගේ මයි සමහරු කරපු පින්කං අකුසල් කරන්න පින යටපත් වෙලා අකුසලුත් බලවත්වෙන එක අනි පැත්තත්වෙන. ඒ නිසා අපි ඒ කාලි පින් කරලා තියෙනවා ඔය මදෑ කියලා අකුසල් කරඉන්න එපා. ඒ කාලිකරපු පින්වල විපාක බලවත්වෙන්න නොදී අකුසල් බලවත්වෙනකොට පින යටපත් වෙලා යන්න පුළුව. එනිසා පිංහතුනේ පුළුවන් තරම් කරමී ගැන සිහි කරලා අකුසල් වලින් වලකින්. බලන්න හැම බුදු කෙනෙක්ම අපිට පෙන්නල දෙන්නේ සබ්බ පාපස්සා කරන. සියලු පාපී අකුසල් වලින් වලකින්. කුසලස් උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන් පින් කරන්න. සචිත්ත පරියෝදපන ඔබේ හිත දමනය කරගත් ඒ තම් බුද්ධානු ශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලා අපට පෙන්නල දෙන අනුශාසන. අන්නේ අනුශාසනා ඔස්සේ ඔබේ ජීවිතයේ ධර්මානුකූලව දියුණු කරගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත්තෙන්. අපි චුට්ටක් මේ කරමය හැදෙන ආකාරි ගැන ගැඹුරින් තේරුම් ගන්න උත්සාහයක් ගම්. දැන් ඔබට මං කිව්වා කර්මය කියන්නේ චේතනා. පිංහතුනේ අපේ ශරීරය තුළ ඔබත් මමත් මේ මනුස්සලෝක ජීවත්වෙන කෙනෙක් ගත්තහම අපට ආයතන හයක් තියෙනවා. ආයතන හය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස. මේවට අපි ධර්මය ආයතන කියලා කිය ආයතනයක් කියපු ගම ඔබට මතක්කේ කොමොකක් හරිකම් පැණ එකක් යම් කිසි නිෂ්පාදනයක් කරන තැනක් එවැනි ආයතන තමයි අපි සාමාන්‍යයේ ව්‍යවහාරය තුළ ආයතනයක් කියලා කියන්න. බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ මේ ඇස කණනාසේ දිවකාය මනසට ආයතන කියන නම භාවිතා කරන්නේ සංසාර ගමනක් හදනවා. එතකොට ඇස තුළින් සසර ගමන හැදෙනවා. කන තුළින් සංසාර ගමනක් හැදෙන. නාසේ තුළින් සංසාර ගමනක් හැදෙන. දිව කය මනස තුළින් සංසාර ගමනක් හැදෙන. එනිසා ඒවට ආයතන කියලා කිය.
පිංගතුනි අපි ඇහැ ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. ඔබ කියනවා මන් දැක්කා. මං බලාගෙන හිටිය. මට පෙවුනා. ඔබේ ඇහැ ක්‍රියාත්මක ස්වරූපයෙන් පවතිද්දි. ඔබේ ඇහැට රූපයක් පේනවනං ඔබ දකිනවන. ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කෙනෙක් රූපයක් දකින්න මෙන්න මේ විදිහට. ඇසයි රූපයයි විඤ්ඥානයයි එකතු වෙනවා. අන්න ඒකට අපි ධර්මය කියනව ඇසේ ඉස්පර්සය කියලා. ඔබේ ඇසයි ඔබේ ඇහැ ඉදිරි පිට තියනේ රූපයයි චක්කු විඤ්ඥානය කියන. ඇසයි රූපයයි විඤ්ඥානය එකතුවීම ඇසේ ස්පර්සේ. ඒ එකතුවීමත් එක්කම කාරණා තුනක් එකවර හටගන්න. හැබැයි අපි තේරුම් ගන්නේවා වෙන්වෙන් වසයෙන් බෙදල විස්තර කරගන්න. ඒ ඇහේ ස්පර්සය නිසාම ඇහැට පේන දේ ගැන විඳීමක් ඇතිවෙන්. එක්කො සැප විඳීමක් දුක් විඳීමක් දුක් සැප රහිත විඳීමක් වෙන්න පුළුවන් විඳීමක් ඇතිවෙන. විඳින රූපය ඇහෙන් හඳුනගන්න. මේ අසවලාත් එක්කො මේ අසවල්දේ ගහක්ද ගයක්ද වාහනයක්ද මනුස්සේද තරහකාරයේද හිතවතෙද්ද සතෙක්ද ඇහෙන් හඳුනගන්න එකටකෙන සංඥා හඳුනාගත්ත දේ ගැන හිත ඇතුළේ චේතනාවක් පහළ වෙන. රූප සංචේතන අන්න ඔබට කිව්වා චේතනාවයි කර්මය කියලා. ඒනං ඇහැට පේන රූපයක් පාසා ඇහැතුළ ඉස්පර්සයෙන් චේතනා පහළ කරන. අන්නේ චේතනාව කර්මයක් බවට පත්වෙනවා. අන්න එහෙමයි ඇස මුල් කරගෙන කර්ම සකස්වෙන්. ඒමනම් පිංගතුනි ඔබ ආයමත්තේක හොඳින් තේරුම් ගන්න. ඔබේ ඇහැට රූපයක් පේනවා කියන්න ඔබේ ඇසයි රූපයයි විඤ්ඥානය එකතු වෙනවා. ඒකට අපි ධර්මය කියන ඇසේ ස්පර්සේ. ඒ ස්පර්සය නිසා විඳීමක් ඇති වෙනවා. විඳින රූපය ඇහෙන් හඳුනගන්නවා. හඳුනගත්ත රූපයේ ගැන චේතනාවක් පහළ වෙන. රූප සංචේතන. අන්නේ චේතනාව කර්මයක්. ඊළඟට ඔය වගේමයි කන. ඔබේ කනට සබ්දයක් ඇහෙන්න්නන. අපි කියනවා මට ඇහුන මං අහගෙන හිටිය මං හොදට අහගෙන හිටිය කියලා. එදකොට අපිට යමක් ඇහෙන්නේ කනයි සබ්දයයි විඤ්ඥානය එකතුවීම නිසා. ඒකට අපි ධර්මය කියන්නේ කනේ ස්පර්සේ කනයි ඒ සබ්දයයි විඤ්ඥානය එකට එකතුවෙන්. කනේ ස්පර්සේ නිසා ඇතිවෙනවා කාරණාත් තුනා. එකක් තමයි ස්පර්සිං ඇතිවෙනවා ඇහෙන සබ්දය ගැන විඳීමක් ඇතිවෙන. කවරු හරි බනිනව ඇහෙනවන දුක්විඳීමක් ඇතිවෙන. ඔබේ ගුණ කියනකොට සමට ඔබට සැපවිඳීමක් ඇති. එදිනෙදා හැම වෙලා මැහෙන හඬවල් සත්තු කෑගහනවා කාක්කු කෑගහනවා වාහනය යනවා. එවැනි හඬවල්ලෝදී අමුතු දුක් සැපරහිත විඳීමක් නෑ. එතකොට මේ විදිහට විඳීමක් උපදිනවා ඒ විඳීම සැපදුක් උපේක්ෂාවසයෙන් වෙනස් වෙවී උපදිනවා ස්පර්සයට අනු. ඒ විඳින සබ්දය කනෙන් හඳුනගන්න. ඒකට කෙනව සංඥා හඳුනගන්න මට එන්න කිව්වද යන්න කිව්වද සිින්දුවක් කියනවද හතෙක් කෑ ගහනවද මොකක්දේ හඬ කියලා ඒ හඬ හඳුනගන්න. ඒ හඳුනා ගැනීමට කෙනව සංඥා. හඳුනගත්ත සබ්දයට අනුව චේතනාවක් පහළ වෙනවා හිතේ. අන්න සබ්ද සංචේතන. ඒ චේතනාව කර්මය. එහනම් මතකතියාගන්න ආයමත් කනට සබ්දයක් ඇහෙන්න නං කනයි සබ්දයයි විඤ්ඥානය එකතු වෙනට ඕන්. ඒකට අපි කියන්නේ කනේ ස්පර්සේ. ඒ ස්පර්සය නිසා විඳීමක් ඇති වෙනවා. විදින සබ්දය හඳුනගන්නෝ හඳුනගත්ත සබ්දය ගැන චේතනාවක් කන ඇතුළි පහළවේ. ඒ චේතනාව තමයි කර්මය චේතනාහම් භික්කවේ කම්මං වදා. අන්න ඇහැමුල් කරගෙන ඇහැට පේන රූපයක් පාසා චේතනා පහළ වෙන. එහනම් කනමුල් කරගෙනත් කනට ඇහෙන සබ්දයක් පාසා චේතනා පහළ වෙනවා කර්ම රැස්සෙන. ඔය විදිහමයි නාසය. නාසේට ගඳසුවදක් දැනෙන්නේ නාසයයි ගඳසුවදයි විඤ්ඥානය එකතුවීම. අපි ඒකට ධර්මය කියනො නාසේ ස්පර්සේ. ඒ ස්පර්සය නිසා විඳීමක් ඇතිවෙන්. විඳින ගඳසුවද හඳුනාගන්න හඳුනගන්න ගඳසුවද ගැන චේතනාවක් පහළ වෙන. අර විදිහමයි. නාසේට දැනෙන ගඳසුවද ඔස්සේ හිත ඇතුළි චේතනා පහළ කරනවා. ඒ චේතනාව කර්මය. ඊළඟට දිවට රස දැනෙනකොට ඒත් එහෙමයි. දිවයි රසයයි විඤ්ඥානය එකතු වෙන්නට ඕන. ඒකට අපි කෙනවත් දිවේ ස්පර්සේ. ඒ ස්පර්සයෙන් විඳීමක් ඇතිවෙන. විඳින රස හඳුනගන්න හඳුනගත්ත රසේ ගැන තමයි චේතනාවක් පහළවෙන්නේ. රස සංචේතන. ඒ චේතනාව කර්මයක්. ඊළඟට කයට පහස දැනෙන. සීතල උණුසුම ගොරෝසු බව මේ පහස දැනෙනවා කයට. හොඳට මතකතියාගන්න කයට පහසක් දැනෙන්න නම් කයයි පහසයි විඤ්ඥානය එකතුවෙන්. ඒකට අපි ධර්මය කියන්නේ කයේ ස්පර්සය කියලා. ඒ ස්පර්සය නිසා විඳීම් ඇතිවෙනවා. විදින පහස හඳුනගන්න හඳුනාගත්ත පහස ගැන චේතනාවක් පහළවෙන්. අන්නේ චේතනාව කර්මයක් බවට පත්වෙනවා. පොට්ටබ්බ සංචේතන. එහෙමනං ඇහැට පේන රූපයක් පාසා චේතනා පහළවෙන්. කනට ඇහෙන සබ්දයක් පාසා චේතනා පහළවෙන්.
නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙන. දිවට දැනෙන රසයට අනුව චේතනා පහළවෙන්. කයට දැනෙන පහසට අනුවත් චේතනා පහළවෙන්. පිංහතුනි ඔය විදිහමයි මනස තුළත් මනසත් ආයතනය. මනසට අරමුණු හැටියට ගලාගෙන එන්නේ ඇහෙන් දැකපු දේවල්, කනෙන් අහපු දේවල්, නාසයට දැනිච්ච දේවල්, දිවට දැනිච්ච, කයට දැනිච්ච දේවල් තමයි අරමුණු හැටියට මනසි ගලත්. ඒමනං හිතට සිතුවිල්ලක් එන්න නම් සිතයි සිතුවිලි විඤ්ඥානය එකතු වෙන්නට ඕන. ඒකට අපි කෙනා මනසේ ස්පර්සය. ඒ ස්පර්සය නිසා මනෝමය වසයෙන් හිත ඇතුළි විඳීම් ඇතිවෙන. සැපදුක්කු පේක්ෂා විඳීම් ඇතිවෙන. විඳින ඒ අරමුණ හඳුනගන්න. හඳුනාගත් අරමුණ ගැන මනසේ චේතනාවක් පහළ වෙන ධම්ම සංචේතන. එහෙමනං ඇස ඔස්සේ චේතනා පහළ වෙනවා කර්ම රැස්සෙන. කන ඔස්සේ චේතනා පහළ වෙනවා කර්ම රැස්සෙන. නාසේ තුළ චේතනා පහළ වෙනවා කර්ම රැස්සෙන. දිව තුළ චේතනා පහළ වෙනවා කර්ම රැස්සෙන. ඔබේ කය තුළ චේතනා පහළ වෙනවා කර්ම රැස්සෙන. මනස තුළත් චේතනා පහළ වෙනවා කර්ම රැස්සෙන. එහෙමනං අපේ ඇස කණනාසේ දිවකය මනස කියන ආයතන හයම කර්ම රැස්කර කර යන ගමන. ඒ නිසා ඒවට ආයතන කියලා කියන්න. දැන් එහෙමනං ඔබට තේරෙන්න්නට ඕනෑ අපිට කර්මින් කර්ම රැස් නොකර ජීවත්වෙන්න පුළුවන් ක්‍රමයක් නෑ. හැම මොහොතේ මෙහෙනම් කර්මයක් අපිට රැස්වෙනවා. ඇහැට පේන රූපයක් පාසා කර්ම රැස්සෙන්. කනට ඇහෙන සබ්දයක් පාසා කර්ම රැස්සෙන්. නාසීට දැනෙන ගඳ සුවඳට අනුව කර්ම රැස්සෙන. දිවට දැනෙන රසයට අනුව කර්ම රැස්සෙන. කයට දැනෙන පහසට අනුව කර්ම රැස්සෙන්. මනසෙන් ඒවා ගැන හිතන්න හිතේ කර්ම රැස්සෙන්. එහෙමනම් කර්මය කියන එක අපි හැම දෙනාටම හැම මොහොතෙම රැස්සෙන්. ඒ කර්මීම තමයි චේතනාව. එහෙමනම් අපිට තේරෙන්න්නට ඕනෑ අපි කාටවත් කර්ම රැස් නොකර ජීවත්වෙන්න පුළුවන් ක්‍රමයක් ධර්මය නෑ. හැම මොහොතෙම චේතනා පහළ වෙනවා කියන කර්ම රැස්සෙන. හැබැයි පිංහතුනී එක අවස්ථාවක් බුදුහාමුදුරුව පෙන්නනවා කර්ම රැස් වුනත් එහි විපාක ශක්තිය නැති අවස්ථාවක් තියෙන. ඒ තමයි ඔබ නිදාගෙන ඉන්නකොට ඔබ හීන දකිනෝ. නින්ද කියලා කියන්නේ ජීවිතයේ වද බව කියන. නින්ද කියන්නේ ජීවිතයේ පල රහිත බව කියන. නින්ද කියන්නේ ජීවිතයේ මුලාවක් කියල බුදුහාමුදුරුව පෙන්න්නන. ඒකට හේතු ඔබ හිතන්න නින්දෙන් හීනෙන් දකින දේවල් වල විපාක පිණිස කර්මයක් හැදෙන්නේ. එක වඳයි කියන. විපාක ශක්තියක් නෑ. හීන දකින්නේ එක මුලාවක් තුළ. දැන් හිතන්න මෙහෙම ඔබ හීනෙන් දකිනෝ හොරකමක් කරන. ඔබ ආසා කරන දෙයක් එක් අනුන්ගේ වත්තක තියෙන දෙයක් මල් පැලයක් වෙන්න පුළුව. එක කාගෙහරි තියෙන වටිනා කියන දෙයක් ඔබ ඒකට ආසයි. ඔබට හොර සිතක් පහළ වෙලා ඔබ ඒක හොරකං කරනවා ඔබ හීනෙන් දකින. දැන් ඔබ හීනයක් දැක්කේ. දැන් අපි හිතම ඔබ නැකිට්ට කියලා. දැන් මේ හීනෙ දකිනව හොරකම සැලසුම් කරන හැටි හොරකං කරන හැටි හොරකම අරගෙනන හැටි ඔක්කොම දැන් ඇත්තට වෙනවා වගේ හීනක දකින. දැන් ඔබ හීනෙන් නිදාගෙන ඉදර නැකිටිනවා. දැන් ඔබ හිතන්න දැන් නැකිටපු ගමන් ඔබ ඇත්තටම හොරෙද්ද. ඒ දැක්ක හීනයක්. ඒ නිසා සිහින තුළ විපාක පිණිස කර්ම ශක්තියක් නෑකින්. එතකොට හීනෙන් මිනි මරණවා දකින්න පුළුවන්. ඔබ නැකිට්ටකම මිනිමරුවෙක් නෙමේ. නොඒක් අපරාධ පව්කන් සල්ලාලකං සැබෑ ජීවිතය ඔබට ඉෂ්ට කරගන්න බැරිවෙච්ච දේවල් හිතහිතායිද සමට ඒවා හීනෙන් පේන්න පුළුව. මතකතියාගන සිහින තුළ විපාක ශක්තියක් නෑ. හැබැයි ඔබ නැකිටලා ඉන්නකොට අවදියෙන් ඉන්නකොට යමක් හිතනවද යමක් කියනවද යමක් කරනවද. ඔබේ සිතකය වචනය ඔස්සේ විපාක පිණිස කර්ම හැදෙන අනිත් හැම වෙලායි. ඒ නිසා හැම මොහොතේම සිහිය පවත්වන්න කියන්නේ එකයි. ඊළඟට පිංහතුනී නින්දෙ පවා සිහින තුළ පවා භයානක හීන නොදකින්නන. මෛත්‍රී භාවනා වඩන්න කියල බුදුරජාණන් වහන්සේ පෙන්නු. ඔබ අහල ඇති මෙත්තානිසංස සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී භාවනා වඩන කෙනා. සුකන් සූපතියා සැපසේ නින්දට යනවා. සුකම් පටිබුංජති එයා ප්‍රබෝධමත්ව අවදි වෙනවා. න පාපකන් සුපිනම් පස්සතියා පවකාර හීන දකින්නෙත් නෑ. අන්න බලන්න නින්දටම ආනිසංස තුනක් බුදුහාන්දුරුව පෙන්න්නන. සැපසේ නින්දට වැටෙනවා. ප්‍රබෝධමත්ව අවදි වෙනවා. නින්ද තුළ පවකාර පාපි අකුසල හීන දකින්න නෑ කිය. එහෙමනං අපේ නින්ද තුළ පවා හිත රැකෙන්න්නන. මෛත්‍රී භාවනාවදි බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහනෙන හොඳට මෛත්‍රිය වඩන කෙනෙ. මෛත්‍රී සිත දියුණු කරනවා කියන්නේ සැපනින්දක් ලැබෙන. ප්‍රබෝධමත් අවදිවීමක් ලැබෙනවා පවකාර හීන දකින්න. හීන තුළ නින්දෙත් හිත රැකෙන. ඒ නිසා හොඳට භාවනා කරලා නැකිටින වෙලාව සිහි කරලා. සිංහ සේයාවෙන් සැතපෙන්න්න කියලා බුදුරජාණන් වහන්සේ බොහෝ විට
භික්‍ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කරන සිදුවීම් ධර්මයේ සඳහන් වෙලා තියෙන. එනිසා පිංගතුනේ ඔබ හොඳට හිත රැකගන්නවනම් සතර සතිපට්ඨානෙ වඩනවන ඔබ සිල්වත්න ඔබ මෛත්‍රී භාවනාදී භාවනාවල් වඩනවන අන්න නින්දෙන් පවා ඔබේ හිත ආරක්ෂා වෙනවා අකුසලේක හිත දුවන්නේ නෑ අකුසලයක් තුළ හිත පවතින්නේ. එහෙනම් අපිට පේනවා නින්දෙන් විපාක පිණිස කර්ම නැති වුණ ඔබ නැකිටලා ඉන්නකොට අවතියෙන් ඉන්නකොට සිහියෙන් ඉන්නකොට. ඔබ යමක් හිතනවද ඔබ යමක් කියනවද ඔබ යමක් කරනවද ඊට අනුව විපාක පිණිස කර්ම ඔබට රැස්වෙන. ඒ රැස්වෙන කර්ම විපාක අපිට හිතාගන්නවත් බෑ. සමහර කර්ම මෙලෝම මතුවෙලා විපාක දෙනවා. අපි වට ධර්මය කියෙන දිට්ට දම්ම වේදනයයි. සමහර කර්ම තියෙන මේ ජීවිතය නෙමෙයි ඊළඟ ජීවිතය අනිවාර්ය විපාක ලැබෙන. උපපච්ච වේදනයයි. සමහර කර්ම තියෙනවා නිවන් දකිනකං හැම ආත්මිකම් විපාක දිදී විපාක දිදී ගිහිල්ලා පිරිනිවන් පාන ආත්මෙත් විපාක කොටසක් ලැබෙනු. අපරාපරිය වේදනී. සමාජය තුළ අපි දකිනවා මිනිස්සු මෙහෙම හිතනවා. ඇයි යාට එහෙම වුණේ අච්චර පෞකාරය අසාගේට ඉන්නවනේ අර හොඳට ඉන්න මනුස්්‍යයටමන මේ කරදර ඇයි යාට එහෙම වුණේ ඇයි අරයට අරහෙම නොවනේ පිංහතුනි මතකතියාගන්න කර්ම විපාක විශ්ෂය අචින්තයයි. අපිට ඕන විදිහට ඇයි යාට එහෙමුණේ ඇයි මෙයාට මෙහෙමවෙන් ඇයි අරයට අරහෙම නොවෙන් කර්මය කියන්නේ අපේ වසගේක පවත්වන්න පුළුවන් දෙයක් නෙමේ. හැබැයි මතක තියාගන්න තමන් රැස්කරගත්ත කර්ම විපාක තමන් අරගෙන යන ගමන. ඔහුට යම් දවසක යම් අකුසලයක් කරොත් අහසෙවත් මුහුදෙවත් කන්දක් උඩවත් හැන්ගෙන්න්න තැනක් නෑ කියල බුදුරජාණන් වහන්සේ වදා. න අන්තලික් කියන සමුද්ධ මජ්ජය අන්තලීක්සේ අහසේ ගිහිල්ල හැංගිලා ඉන්න තැනක් නෑකිල්. සමුද්ධ මජ්ජේ මුහද මැත්තට ගිහිල කර්ම විපාකවලින් හැන්ගෙන්න්න තැනක් නෑකිල්. න පබ්බතානං විවරම් පවිස්ස පරෝතයක් ඇතුළේ ගල්ගුහාවක් අස්සේ හැංගිලා කර්ම විපාකවලින් බේරෙන්න තැනක් නෑකිල්. එනිසා තමන් යම් කර්මයක් කරොත් ඒක විපාක තමන්ට කැරකෙනවා මයි. පිංහතුනි මේ ගාථාව පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ උන්වහන්සේගේ මාමන් සුප්‍රබුද්ධ රජ්ජුරුව පොලෝ පලාගෙන අපායට යන විදියට විශාල අකුසලයක් කරගත්ත. බුදුරජාණන් වහන්සේ දවසක් මහා සංඝයා සමග චාරිකාය වඩිනකොට සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ රාජ්‍ය හරහා තමයි මේ ගමන වැටලති. රජ්ජුරුවන්ට කල්තියා ආරංචි වුණ අන්න බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස සමග මේ මගේ රාජ්‍ය මැදින් වැටල තියෙන මේ පාරෙන් වැඩම කරනවා. රජ්ජුරුව ලොක කේන්තියකින් හිටිය අභිනිස්ක්‍රමණය කරපු නිසා රාහුල පුතා ඉපදිච්ච දවසේ යසෝදරාව අතහැල්ල දාලා ගියා කියල යසෝදරාවගේ තාත්ත මේ සුප්‍රබුද්ධ කිය. හිතේ ලොකු තරහක් වෛරයක් තිබ්බ. පලිගන්න ක්‍රම හිත හිතා හිටි. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග මේ රාජ්‍ය හරහා වඩිනෝ. එදා සුප්‍රබුද්ධ රජ්ජුරෝ හොඳටම මත් පැන් බීලා සිහියත් විකෘති වෙලා. රාජකය පිරිස රාජ බටව එක පාරට ඇවිල්ලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩින මග පාර අහුරගත්තා. අර පිරිසත් එක්ක ඉඳලා පාර යන්න ඉඩ නොදී පාර අහුරගෙන මහා නරක විදියට බුදුරජාණන් වහන්සේට ගරහා කරන්න නින්දා කරන්න බැනවදින්න පටන්ගත්. බුදුරජාණන් වහන්සේට මේ පාරි වඩින්න ඉඩ දුන්නෙම නෑ. තථාගතයන් වහන්සේ ආපහු හැරිලා සංඝයා සමග ආපස්සට වැඩම කරා වෙනත් පාරකින් වඩින්. දැම් බුදු කෙනෙක් යන මග වලක්වල බුදු කෙනෙක්ව මග අහුරලා දවේශයෙන් බුදු කෙනෙකුට යන්න ඉඩනොදී ආපස්සට හරෝනවා කියන්නේ මේ ජීවිතේම දින 7ක් ඇතුළත විපාක දෙන්න දිට්ට දම්ම වේදනය කර්ම විපාකය. දැන් රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේට බැනවැදිලා නින්දා කරලා ඒ පාර යන්න ඉඩනොදී ආපහු හැරෙව්වට මොකද රජ්ජුරුවන්ට බියක් ඇති වුණ. මං කරගත්තේ ලොකු අකුසලයක්ද. බුදුරජාණන් වහන්සේ මං ගැන මොනවත් දන්නේ කියන්න කරන්න. චුට්ටක් හොයාගෙන වරල්ලා කියලා රාජකය උත්තුකාරයන්ව යෙදෙව්වා. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරු සමඟ ආපහු හැරිල සංඝයා සමඟ වැඩම කරලා මග ගහක් යට වැඩඉන්නකොට ආනන්ද හාමුදුරුව විමසනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස සුප්‍රබුද්ධ රජ්ජුරුව කරගත්ත විශාල අකුසලයක් නේද කියලැහු. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දයේ බුදු කෙනෙකුට මග අහුරනවා කියන්න බුදු කෙනෙකුට පාර වලක් වනවා කියන විශාල අකුසලයක්. රජ්ජුරුවෝ දින 7ක් ඇතුළත මාලිගාව පිය ගැට පෙළ ළඟදි පොලෝ පලාගෙනම අපායට වැටෙනවා කිවයි කර්මි. දැම් මේ කතාව ආරංචිය ගියා රජ්ජුරුවන්ගේ කනට. හැබැයි රජ්ජුරුව හිතුවා හරි දැන් බුදුරජාණන් වහන්සේ මං ගැන කියා යන්නේ දින 7කින් මාලිගාව පිය ගැට පෙළ ළඟදි මං පොලෝ පලාගෙන අපායට යනවල්ලු මං ඕක බොරුවක් කරනවා කියලා රජ්ජුරුව මොකද කරේ මාලිගාවේ උඩු මහල්ම තලයට නැග්ග.
සඳලු තලයට උඩුමහලටම නැගලා රාජබටයන් රැස් කරලා කිව්වා මම දවස් 7 පහු වෙනකම් දින 8ක් 9ක් යනකම් මාලිගාවෙන් පහලට බහින්නේ කිසිම කෙනෙක් මට පණවිඩ අරගෙන එන්න එපා කියෝ. ආහාර ටික විතරක් උඩට එවන්න. සතියකට දෙකකට කෑම බීම වතුර ඔක්කොම මාලිගාවේ උඩටම ඇදගත්තා. පඩි පෙළේ තැන් තැන්වල රාජබටයන් යෙදෙව්වා රජ්ජුරුව බැරි වෙලා හරි පහලට ආවොත් වළක්වන්න. දැන් උඩට වෙලා ඉන්නවා. දවස් 7 පහු වෙනකම් පහලට බහින්නෑ කියලා උඩට වෙලා හිටිය දවසක් ගත වුණ. දෙවනි දවස ගත වුණ. තුන්වෙනි දවස 4 වෙනි 5 වෙනි දවස් ගත වුණ. 6 වෙනි දවස ගත වෙලා 7 වෙනි දවසේ රජ්ජුරුවන්ගේ මංගල හස්තියයි අස්සයයි කුලප් වුණා. දැන් ඇත්ගොවන්ටවත් ඇත පාලනය කරගන්න බෑ. කුලප්පු වෙලා මාලිගා වටේ දුවනවා තාපවලට අනිනෝ කනුවලට අනිනවා තාප පෙරලනවා. රජ්ජුරුවන්ට කීකරුයි. රජ්ජුරුව උඩු පහල ඉඳන් කෑගහනවා ඇත්ගොවන්ට ඇහෙන්නෙත් නෑ. රජ්ජුරුව උන් හිටි තැන් අමතක වුණා පහලට බැහැගෙන එනකොට අර රාජ බටියෝ ඉන්නවා පඩි පෙළේ. ඒ අයවත් තල්ලු කරගෙන පල්ලෙහාට බැහැගෙන රජ්ජුරුව ඇවිල්ලා පියගැට පෙළ අවසන් වෙන තැනදි අඩිය තියෙනවා සමගම විශාල ගිනිජාලාවක් පොළොවෙන් මැවුණ. එහෙම අපායිටම පණපිටිම්ම ගිනිජාලාවක් මැද්දෙන් අපායිට මැදිලගිය. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ මාමණ්ඩිය යසෝදරාවගේ තාත්තා. එහෙනම් යම් කර්මයක් කරලා අපි බුදුහාමුදුරන්ගේ නෑයෝ කියලා බේරෙන්න බෑ මතක තියාගන්න. ඔබ යම් කර්මයක් කරොත් ඒක විපාකෝ බාරගෙන යනවා මයි. බුදුරජාණන් වහන්සේ ඔන්න ඒ කාරණය මුල් කරගෙනයි දේශනා කරයෙන්න අන්තලික්කේට සමුද්ද මජ්ජේ. කර්ම විපාකවලින් බේරෙන්න අහසේ හැන්ගෙන්න්න තැන් හෙව්වට උඩ නැගලා හැන්ගෙන්න්න තැනක් නෑකියෝ. සමුද්ද මජ්ජේ. මහා සාගරයට ගිහිල්ලා මුහුද හැන්ගෙන්න්න තැන් හොයා ගියත් මුහුද මැද්දට ගිහිල්ල හැංගිලා කර්ම විපාකෙන් බේරෙන්න තැනක් නෑකියෝ. න පබ්බතානං විවරම් පවිස්ස. කන්දක් උඩ ගල්ගුහාාවක ගලක් අස්සට රිංගල කර්ම විපාකෙන් බේරෙන්න තැන්හෙව්වට එහෙම බේරෙන්න තැනකුත් නෑකියෝ. යම් කර්මයක් රැස්කරොත් චේතනා පහල කරලා ඒක විපාක තමන් කරා එනවා මයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කර. එනිසා පිංගතුනි අපි චේතනා පහල කළ රැස්කරගන්න සමහර කර්මයන්ගේ විපාක මේ ජීවිතේම කැරකිලා පිටෙනවා. සමහර කර්මයන්ගේ විපාක ඊළඟ ජීවිතේ ලැබෙන උපපච්චවේදනිය. සමහර කර්මයන්ගේ විපාක එයාට නිවන් දකිනකං හැම ආත්මිකම විපාක දිදී යන. ඒවට කියන්නේ අපරාපරිය වේදනය කර්ම නිවන් දකිනකම් විපාක දෙන කර්ම තියෙන. ඒ අතර ඔබ අහලා ඇති අහෝසි කර්ම කියලා. එහෙම කොටසකුත් ධර්මය විස්තර වෙන. හැබැයි මිනිස්සු මේ වචනය අල්ලගෙන හිතන්නේ අහෝසි කර්ම. කෙනෙකුට හිතෙන පුළන් අන්න හොඳයි. කරපු පවකං ඔක්කොම අහෝසි කරගන්න පුළුවන්න අන්න හොඳ එකක් කියලා හිතෙන් පුළුව. හැබැයි පිංහතුනි අහෝසි කර්ම හැටියට ධර්මය පෙන්නන්නේ ධර්මාවබෝධයක් සමග විපාක දෙන්න පරිසරයක් නැතුව අහෝසි වෙලායන කොටසක් තියෙන. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ ජීවිතේ හොඳට ධර්මය දියුණු කරලා සෝවාන් ඵලයට පත් වුණු. ඔබ දන්නවා සෝතාපන්න වෙච්ච කෙනා සතර අපාය වැටෙන්නේ. අපායගාමී කර්ම සියල්ල ඔහු තුළින් අහෝසි වෙලා යනු. උපරිම උපදින්නේ ආත්ම 7යි කිනො නතේ බවන් අට්ටමං ආදියන්ති. සෝවාන් වෙච්ච කෙනෙක් 8 වෙනි භවයකනං උපදින්නෙම නෑකින උපරිම ආත්ම 7යි. එතකොට ආත්ම 7ක් තුළ ඔහුට විපාක දෙන්න තියෙන කර්ම ටික සුගතිය විතරක් ඉතිරි වෙලා එතනින් එහා විපාක දෙන්න තිබ සියලු කර්ම අහෝසි වෙලායන් අන්න අහෝසි කර්ම. ඊළඟට යම් කිසි කෙනෙක් මේ ජීවිතේ භාවනා කළ සකදාගාමි වුණොත් ඔහු කාමලෝක එක වතාවයි උපදින්. එතනින් එහා විපාක දෙන්න තිබ සියලු කර්ම ඔහුට අහෝසි වෙලා යනු අන්න අහෝසි කර්ම. යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ භාවනා වඩල අනාගාමි වෙන. කාමලෝකයට යළි නොයන ස්භාවයෙන් යුක්ත අනාගාමී කෙනෙක් බවට පත්තෙන්. එතකොට ඒ කෙනාට කාමලෝක විපාක දෙන්න යම්තා කර්ම තිබුණද ඒ සියල් අහෝසි වෙන. එයා සුද්ධවාස බඹලව ඉපදිලා එහෙදි පිරිනිවන් පානු. මේ ජීවිතේ කොහොමහරි වීරිය වඩල කෙනෙක් රහත් වුණො. ඒ කෙනාට පිරිනිවන් පානකං විපාක දෙන කර්ම කොටස් කීපයක් තිනෙවටගෙන ප්‍රෘත්ති විපාක. රහතන් වහන්සේලාටත් පෙර සසරි කරපු කර්ම විපාක මත අන්තිමාත්මෙත් පිරිනිවන් පාන ආත්මෙත් විපාක ලැබෙන්න පුළුව. හැබැයි එතනින් එහා විපාක දෙන්න යම්තා කර්ම සසර ඉතිරි වෙලා කරපු ඒවත් ඉබ්බරං ඒ සියල් අහෝසි වෙලායන්. එතකොට අපිට පේනවත් ධර්මාවබෝධයක් සමගේ නිසයි බුදුරජාණන් වහන්සේ ආර්යෂ්ඨායික මාර්ගය ගැන ධර්මය පෙන්නන්නේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදා. පිංහතුනි ආර්යෂ්ඨායික මාර්ගය කියලා කියන්නේ කර්ම නිරුද්ධ කරන ප්‍රතිපදා කර්මයන්ගේ මිදෙන මාර්ගි.
අන්නේ මාර්ගයේ දියුණු කරගන්න ඔබ දක්ෂවෙන්. එනිසා කර්මය ගැන උදේ හවස හිතන් මම යම් කර්මයක් කරොත් ඒක විපාක මා කරා එනවා කෙනෙක උදේ හවස හිතත්. එනිසයි හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නල දුන්නේ සබ්බ පාපස්සා කරන සියලු පාපි අකුසල් වලින් වලකින් මොකදේ කර්ම විපාක ඔබ කරාම ආපහු කැරකිලායනු. කුසල සුපසම්පදා පුළුවන් තරං පුුණ්‍ය කර්ම කුසල කර්ම රැස් කරත් සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරගන්න සමත විදර්ශනා වඩන්න භාවනාවකේදෙන් ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි බුදුවරුන්ගේ අනුශාසන. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ මහනෙන උදේ හවස ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර සිහි කරන්න කම්මස්ස කෝම්හි මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙ කමදායාදෝ මම කර්මය දෑවැද්ද කරගත්ත කෙනෙ කම පටිසරණෝ මම කර්මය පිළිසරණ කරගත්ත කෙනෙ කම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑ මමම රැස් කරගත්ත කර්ම යංකම්මං කරිසාමි කල්්‍යයානංවා පාපකංවා තස්සදායාද මම යම් යහපත් දෙයක් කරොත් යහපත් විපාකමා කරා ලැබෙනවා. මම කරනදේ අයහපත්නං සසරේ අයහපත් විපාක් අරගෙන යන්නෙත් මමමයි කියලා හිතන්න කිය. එනිසා ඔබ හොඳට මතකතියාගන්න ඔබ සසරේ යමක් වපුරනවද ඒ වපුරණ දේමයි ඔබ අස්වැන්න හැටියට නිලාගන්න. ඔබ පෙර වපුරපු දේවල් අද අස්වැන්න හැටියට නෙලනවා. අදෝබ යමක් වපුරනවනං ඒ අස්වැන්න අනාගතය ඔබ නිලාගන්න. ඒ නිසා පුළුවන් තරං අකුසල්වලින් වලකින්න කුසල් වඩන්න හිත දමනය කරගන්න ධර්මය අවබෝධ කරගන්න වීරිය ගන්න. ඒ පිණිස ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා.